අයිබෝවන් ඔයාලා හැමෝටම. ඉතින් අදත් අපි එකතු වෙනවා ඊය කවුන්ස් තුලින්. ඉතින් අද මම කතා කරන්න යන්නේ 2019 සමාගම් ගාන පිළිබඳව. ඉතින් අතන මගේ බෝඩ් එකේ ප්‍රමාණය මදි. ඉතින් ඔයාලා ගාව තියෙනවා නම් 2019 පේපර් එක ළඟට ගන්න. ඒ වගේම තමයි ස්ට්‍රක්චර් එක ගහ ගන්න. ආදායම් ප්‍රකාශය මූල තත්ත්ව ප්‍රකාශනය ගහගන්න. ඒ වගේම තමයි අමතක කරන්න එපා සමාගමේ නම ලියන්න අමතක කරන්න එපා. මේ ගානට අනුව නම් සමාගමේ නම ඇවිල්ලා සීමිත සනුග පොදු සමාගම. මුලින්ම ආදායම් ප්‍රකාශය ගහගන්න ඕනේ සීමිත සනුග පොදු සමාගමේ 2019 3:31 අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශය කියලා සහ මූල තත්ත්ව ප්‍රකාශය ගහ නම ලියා ගන්න ඕනේ සීමිත සනුක පොදු සමාගම 2019 3:31 අවසන් දිනට මූල තත්ත්ව ප්‍රකාශනය කියලා. ඉතින් අපි ඇඩ්ජස්ට්මන්ට් ටිකට යමු. ඉතින් අපේ වෙල සහ සටහන් වලට තමයි මම ගොඩක් වෙලාට ફોකස් කරන්නේ ගැළපෙන ටික කතා කරනවා. ඉතින් මාකින් ස්කීම් එකේදී මාකින් ස්කීම් එකට එනකොට මම කියන්න ගාන කීයද ටැලි වෙන්නේ සහ මාකින් ස්කීම් එකේ ලකුණු දීලා තියෙන විදිය right. අපි පළවෙනි ගැළපිල්ලට යමු. පළවෙනි ගැළපිල්ල තමයි පරිපාලන වේදන් තුල ලක්ෂ 9ක අධ්‍යක්ෂක ගාස්තු ඇතුළත් වෙනවලු. අධ්‍යක්ෂක ගාස්තු කොහොමද අපි පරිපාලන වේදන් වල තමයි දාලා තියෙන්නේ. හැබැයි ඒක එතන උපුටා ගන්න හේතුව තමයි අපි මෙතන සටහන් අංක 2 ලියනවා බදු පෙරලාභය ගණනය කරලා තියෙන පහත වේදන් අඩු කරලා කියලා. එතකොට අන්න ඒ අවස්ථාවේදී අපිට ලියන්න පුළුවන් අධ්‍යක්ෂක ගාස්තු කියලා. ලක්ෂ 9ක් right අපි ඒක ලියාගෙන ඉමු. අධ්‍යක්ෂක ගාස්තු ලක්ෂ 9. අපි මේ ස්ථානයේ ලියන්නේ බොහොම වැදගත් කියන වියදම් පමණයි. එතකොට ෂෙයාර් අධ්‍යක්ෂක ගාස්තු විගණන ගාස්තු වගේ දේවල් මෙතන අපිට සටහන් කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා 2019 3:31 දිනේ අවසන් වර්ෂය සඳහා විගණන ගාස්තුව 2,50,000ක්ලු. හැබැයි මේ වන විටත් ඒක ගෙවලා නැහැ කියලා කියන එක උපචිත වියදම. මේ අවුරුද්ද තුලදී අපි ගෙවන්න ඕනේ. හැබැයි මේක මේ වෙනකොට ගෙවලා නැහැ. එතකොට අපි මේක වාර්තා කරන්න ඕනේ. විගණන ගාස්තු අපි සටහන් කරන්නේ පරිපාලන වියදම් තුල විගණන ගාස්තු 2,50,000යි. හැබැයි මේක තාමත් ගෙවලා නැහැ. පියවීමක් සිදු කරලා නැහැ. එතකොට මේක අපිට වෙනත් ගෙවිය යුතු වල සටහන් කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න වෙනත් ගෙවිය යුතු දෑවල සටහන් අංක 5 මෙතන මම මේ සටහන් අංක 5 මම මෙතනට ගන්නවා right. වෙනත් ගෙවිය යුතු දෑ යටතේ මේ කියන උපචිත වියදම් අපි දක්විය යුතුයි right. එතකොට විගණන ගාස්තු කියලා අපි ගන්නවා 250. එතකොට මේක ඇවිල්ලා අපේ මූල තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් වල වෙනත් ගෙවිය යුතු දෑ යටතේ අපි සටහන් කරලා පෙන්නන්න ඕනේ. සමාගමට එරෙහිව ගනුදෙනුකරුවෙකු පවරා තිබුණු අඩු තීන්දුව 2019 5/10 ප්‍රකාශයට පත් කරන ලද අතර ඒ අනුව මේ දිනම ගනුදෙනුකරුවෙකුට ලක්ෂ 6ක වන්දියක් ගෙවන ලදී. ගනුදෙනුකරුවට ලක්ෂ 6ක් 2019 5/10 තමයි ගෙවලා තියෙන්නේ right. එතකොට මේක අපි කාලච්ඡේදයෙන් පසු. එතකොට මේකට බලපාන්නේ අපේ ප්‍රමිතිය වෙන වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු සිදුවීම් කියන ප්‍රමිතිය තමයි මේකට බලපාන්නේ. එතකොට ඒ ප්‍රමිතියේ තියෙන න්‍යායන් සහ ඔවුන් ඉදිරිපත් කරලා තියෙන කරුණු මත තමයි අපිට තීරණය කරන්න වෙන්නේ මේක මූල තත්ත්ව ප්‍රකාශයෙන් ගලපනවාද නැද්ද කියලා. අපි බලමු මේ නඩුව 2019 1 දින පවරා තිබුණි. කෙසේ වුවද සමාගම මෙම වන්දි සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපාදනයක් 2019 3:31 දිනට හඳුනාගෙන නැහැලු. 2019 5:30 තමයි අධ්‍යක්ෂක මණ්ඩලයේ මූල ප්‍රකාශ අනුමත කරලා තියෙන්නේ. වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසු සිදුවීම් වලදී අපිට හඳුනා ගන්න පුළුවන්. වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසු සිදුවීම් කියලා කියන්නේ අපේ වාර්තා කරන කාල පරිච්ඡේදය ඇවිල්ලා 2018 3:31 ඉඳන් 2019 3:31 right. මේක ඇතුළත අපි හඳුනා ගන්න ඕනම ගණදෙනුවක් අපිට සටහන් කරන්න පුළුවන්. ඒක ඉෂුව එකක් නැහැ. හැබැයි 2019 3:31කින් පස්සේ යම් සිදුවීමක් තියෙනවා නම් ඒ සිදුවීම අපිට බලන්න වෙනවා මේක මූල තත්ත්ව ප්‍රකාශයට ගලපනවද නැද්ද කියලා. එතකොට මේ වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසු සිදුවීම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි ගලපන සහ නොගලපන සිදුවීම් කියලා. මේක ගලපනවද නැද්ද කියලා අපි තීරණය කරන්නේ ඒක සාධකයක් මත. ඒ කියන්නේ ගලපන සිදුවීම් අපි තීරණය කරන්නේ මේ කාල පරිච්ඡේදය තුලදී කියන්නේ අපි සලකා බලන අපි ඉන්න කාල පරිච්ඡේදය තුලදී ඒ ගනුදෙනුවට අදාළ මොකක් හරි සාක්ෂියක් සපයලා තියෙනවද? ඒ කියන්නේ මෙයා මෙන්න මේ කොහි හරි ඉඳලා තියෙනවද කියලා බලන්න ඕනේ. එතකොට මේ නඩුව ඇත්තටම පවරලා තියෙන්නේ කවදද? 2019 1:1. මෙන්න මේ හරියදි වගේ තමයි මේක පවරලා
කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයා මේ කාල පරිච්ඡේදය ඇතුළත ඉඳලා තියෙනවා. ඒ සඳහා එයා සාක්ෂියක් සපයනවා. හැබැයි මේකෙන් හරියට ගාණක් කියලා නෑ. ලක්ෂ 6ද ලක්ෂ 5ද අපිට නිශ්චිත නෑ. ඒක නිසා මේගොල්ලෝ 2019 3:30 වෙනකම් ප්‍රතිපාදනයක් කරලා නැහැ. හැබැයි 2019 5යි 10 ඒ කියන්නේ මෙන්න මේ හරියදී වගේ අදාළ නඩුව තීන්දුව වෙලා කියනවා ඔගොල්ලෝ සමාගම විසින් ලක්ෂ 6ක් ගෙවන්න ඕනේ කියලා. ඒත් එක්කම මේ මූල ප්‍රකාශ අනුමත කරන්නේ 5යි 30. මෙන්න මේ හරියදී වගේ මූල ප්‍රකාශ අනුමත කරන අධ්‍යක්ෂකවරු විසින්. එතකොට සාමාන්‍යයෙන් 19 3:31 කාලච්ඡේදය ඉවර වෙන්නේ. මේ කාලච්ඡේදයෙන් පස්සේ මේ 2019 5යි 30 වෙනකම් මොකද කරන්නේ? මේ අපි මේ කාලච්ඡේදය තුළදී කරපු දේවල් බලනවා. හරියට දැන් ඔය එක්සෑම් එකට ගියාට පස්සේ එක්සෑම් එක ඔයා ලියන අවුරුදු දෙකක් ඔයා ඉගෙනගත්ත දේවල් ලියනවා. ඒක ටෙස්ට් කරන්නේ කවුද? එක්සැමිනර්ස්ලා ඇවිල්ලා ඕක ටෙස්ට් කරනවානේ. අන්න ඒ වගේ හැම හැම සමාගමක ඒගොල්ලෝ කරපු අවුරුද්දේ දේවල් ටෙස්ට් කරන්න කට්ටියක් ඉන්නවා. හරියට ඔගේ එක්සැමිනර්ස්ලා වගේ. ඒ විගණකවරු. ඒගොල්ලෝ ඇවිල්ලා බලනවා. අන්න ඒගොල්ලෝ තීරණය කරනවා එතකොට මෙන්න මේ අපේ වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසු සිදුවීම් කියන ප්‍රමිතියට අනුව මේක ගැලපිය යුතුයි. ඇයි ඒකට එහෙම කියන්නේ? ඒගොල්ලෝ කියනවා මේ කාලච්ඡේදය ඇතුළතදී මේගොල්ලන්ව යම්කිසි සාක්ෂියක් සපයනවාද මෙන්න මේ ගනුදෙනු. එහෙම සාක්ෂියක් සපයනවා ඔයා වාර්තා කරන්න ඕනේ. හැබැයි මෙන්න මේ කාලච්ඡේදය තුළ සාක්ෂියක් සපයන්නේ නැත්නම් ඔයා ඒක ගලපන්න එපා. හැබැයි ඒ පිළිබඳව අනාවරණයක් ඔයාගේ මූලතත්ත්ව ප්‍රකාශනය කරන්න කියලා කියනවා. රයිට්? එතකොට ඒක තමයි LKS 10 වාර්තා කරන කාල පරිච්ඡේදයේ පසු සිදුවීම් කියන ප්‍රමිතියේ සාරාංශය. එතකොට ඒ ප්‍රමිතියේ සාරාංශය ඔයා දැනගෙන ඉන්න ඕනේ. ප්‍රමිතිය හොඳටම අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ. මේකට ඔයා තීරණයක් ගන්න මේක ගලපනවද නැත්නම් මේක අනාවරණය කළ යුතුද කියලා. එතකොට මේක අනුව නම් අපිට සාක්ෂි සපයන නිසා මේක අනිවාර්යෙන් අපි ගැලපිය යුතුයි. එතකොට මේ සඳහා අපිට ප්‍රතිපාදනයක් සිදු කරන්න වෙනවා. එතකොට සේවක වන්දි කියලා අපිට වියදමක් හඳුනා ගන්න වෙනවා. සේක වන්දි කියලා අපිට ලක්ෂ 6ක් වියදමක් වෙනත් වියදම් තුල හඳුනා ගන්න වෙනවා සහ අපිට මේ සම්බන්ධ ප්‍රතිපාදනයක් කරන්න වෙනවා. ඒ ප්‍රතිපාදනය අපි වෙනත් ලැබිය යුතු දේ යටතේ සටහන් කරන්න පුළුවන්. ඒතර සේවක වන්දි ප්‍රතිපාදනය කියලා ලක්ෂ 6ක් අපිට පෙන්වන්න පුළුවන්. right? ඊළඟ ගනුදෙනුව සමාගම වසරක වගකීම් සහතික කාලයක් සහිතව භාණ්ඩ විකුණනවලු පසුගිය වර්ෂය තුළදී සිදු කරන ලද විකිණී වෙනුවෙන් 4,70,000ක වගකීම් සහතික වියදම් ප්‍රවර්තන වර්ෂයේදී ගෙවලා තියෙනවලු මුදලින්. මේ ප්‍රවර්තන වර්ෂයේ බෙදා හැරීම් වියදම් තුළ ඇතුළත් කරලා තියෙනවලු 2019 3:31 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය 6,50,000ක් ලෙස අස්තමේන්තු කරලා තියෙනවලු. හරි. දැන් මේගොල්ලෝ මොකක්ද මේ කරලා තියෙන්නේ? ඔයා ශේෂ පිරික්සුමට ගියා නම් ඔයාට දකින්න පුළුවන් වෙනවා ආරම්භක දිනට. ඒ කියන්නේ 2018 4:1 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනයක් කියලා වෙන් කරලා තියෙනවා. ඒතර මේක ඇවිල්ලා වගකීම් ස්වරූපයේ ගිණුමක්. right? එතකොට වගකීම් සහතික ප්‍රතිපාදන කියලා කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. අපි භාණ්ඩයක් විකුණනවා. ඒ භාණ්ඩය විකුණුවට පස්සේ අපිට වොරන්ටි එකක් හම්බ වෙනවා. එතකොට මේ වොරන්ටි එකේදී අපි කියනවා මෙන්න මේ කාලය තුලදී ඔයාගේ භාණ්ඩයට මොකක් හරි අලාභ හානියක් වුණොත් ඒක අපි කවර් කරන්න. ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ පිළිබඳව මම හිතුවාට ප්‍රායෝගික දැනුමක් ඇති කියලා. අපි ලැප්ටොප් එකක් ගන්න ගියත් ඉලෙක්ට්‍රික් බඩුවක් ගන්න ගියත් ඒගොල්ලෝ කියනවා අපිට වොරන්ටි එකක් දෙන්න පුළුවන්. මෙන්න මේ කාලය ඇතුළතදී. ඉතින් මේ කාලය ඇතුළතදී ඔයාලට මොන හරි වුණොත් අපි ඒක පියවන්නම්. අපේ කම්පැනි එක ගන්න කියලා කියනවා. එතකොට ඒගොල්ලෝ මේ වගකීම් සහතිකය සඳහා හැම අවුරුද්දේම ප්‍රතිපාදනයක් කරගෙන යන්න ඕනේ. ඒක සමහර කලකට එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. right? එතකොට ආව හෝ නැත හෝ යාලා ප්‍රතිපාදනයක් කරන්න ඕනේ. යාලා ඒ ප්‍රතිපාදනය කරන්නේ වර්ෂී විකුණුම් අරගෙන විකුණුම් වලින් යම් percentage එකක් යාලා වගකීම් සහතික ප්‍රතිපාදන ලෙස හඳුනා ගන්නවා. මොකද ඒක ව්‍යාපාරයේ වියදමක් නේ. එයාලට එකකින් ආදායමක් එන්නේ නැහැ. ඒතර එයා වියදමක් ලෙස ඒක හඳුනා ගන්න ඕනේ. වියදම හඳුනාගන්නේ විකුණුම් වලින් යම් percentage එකක් තමයි කරගෙන යන්නේ. ඒතර ඕම කරගෙන ගිහිල්ලා මේගොල්ලන්ට වගකීමක් තියෙනවා ආරම්භක දිනට මේ තියෙන වගකීම් සහතික ප්‍රතිපාදන මේක වගකීම් ගීමක්. right? ආරම්භක දිනට තියෙනවා ප්‍රතිපාදන 580. right? දැන් මේගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? 4,70,000ක් මුදලින් ගෙවලා තියෙනවා. right? එතන මුදල් බැර කරලා වගකීම් සහතික ප්‍රතිපාදන ගිණුම තමයි හර කරන්න ඕනේ. නමුත් මෙයාලා එහෙම හර කරන්නේ නැතුව ඕක කියන බෙදා හැරීම් වියදම් තුල දක්වලා තියෙනවා. ඒක වැරදි. ඒත් අපි මොකද කරන්න ඕනේ? බෙදා හැරීම් වියදම් ගිණුම බැර කරලා මෙන්න මේ වගකීම් සහතික ප්‍රතිපාදන කියන ගිණුමට එන්න ඕනේ. හරිනේ? ඒ මුදලින් ගෙවපු කොටස. right? ඒක තේරෙනවනේ.
එතකොට බෙදා හැරීම් වියදම් ඇතුළත අපිට 4,70,000ක් ගලවලා මෙතනට ගන්න වෙනවා. right? මම මේක මෙතන පෙන්නන්නම්. මෙතන පෙන්නන්නේ නැහැ. එතකොට වගකීම් සහතික ප්‍රතිපාදන කියලා මේගොල්ලෝ මේ වෙනකොට ශේෂ පිරික්සුම වලට දක්වන්න පුළුවන් වෙන ඒගොල්ලෝ බෙදා හැරීම් පිරිවැය කියලා 5200ක් ගණනය කරලා තියෙනවා. ඒ 5200 ඇතුළේ අනිවාර්යෙන් මේ 470 ඉන්නතර ඒ 470 උතනින් අපි අයින් කරන්න ඕනේ. අයින් කරලා මෙතනට ගේන්න ඕනේ. හරිනේ. ඊට පස්සේ අපි හොයන්න ඕනේ මේ වර්ෂය සඳහා කොච්චර ප්‍රමාණයක් ගෙනියන්න ඕනේද කියලා. මේගොල්ලෝ මේ වර්ෂය සඳහා වගකීම් සහතික ප්‍රතිපාදනයක් සිද්ධ කරනවා විකුණුම් මත. ඒක ඇවිල්ලා 6,50,000. ඒතර අපි මොකද කරන්නේ? ඒකේ දිත සටහන ඇවිල්ලා වගකීම් සහතික ප්‍රතිපාදන ගිණුමට බැර වෙලා යනවා. right? එතකොට ඒක වගකීම් සහතික ප්‍රතිපාදන ගිණුමේ 6,50,000 ලෙස දකින්න පුළුවන් වෙනවා. මෙච්චර ප්‍රමාණයක් තමයි වගකීම් සහතික ප්‍රතිපාදන ගිණුමින් ඉදිරියට යන්නේ. දැන් අපිට පුළුවන් වගකීම් සහතික ගිණුමෙන් ආදායම් ප්‍රකාශයට එන්න ඕන කොටස හොයාගන්න. හරිනේ. එතකොට අපි බලමු කොච්චර ප්‍රමාණයක් එන්න ඕනද කියලා. $540ක් අපි හඳුනා ගන්න ඕනේ ආදායම් ප්‍රකාශය තුල. හරිනේ. එතකොට අපි බෙදා හැරීම් වියදම් ඇතුලේ 540ක් හඳුනා ගන්නවා වගකීම් සහතික ප්‍රතිපාදන ලෙස. ප්‍රතිපාදන 540යි. එතකොට අපි ආරම්භයේදී මේ අපේ අවසාන ශේෂය වගකීම් සහතික ප්‍රතිපාදන කියලා 6,50,000 වෙනත් ගෙවිය යුතු දේ ඇතුළත අපි සටහන් කරනවා. ඊට පස්සේ කියනවා කල්බදු ගානක් තමයි දීලා තියෙන්නේ. කල්බදු ගාන ඒගොල්ලෝ කියනවා කල්බදු ගිවිසුමක් ආරම්භ කරලා තියෙනවා 2018 හරිනේ. කියන්නේ කාල පරිච්ඡේදයේ ආරම්භයේදී. එතකොට ඒගොල්ලෝ කියනවා මේක කල්බදු කාලය අවුරුදු 5යි කියලා කියනවා. ඒ වගේම තමයි මෝටර රථයේ පිරිවැය සහ ඵලදායී ජීව කාලය ඒගොල්ලෝ දීලා තියෙනවා. පිරිවැය 5960ක් වෙනවා. ඵලදායී ජීව කාලය අවුරුදු 5ක් ලෙස යාලා ඇස්තමේන්තු කරනවා. ඊට පස්සේ කියනවා කල්බදු ගිවිසුමට අනුව 18/4 දින මූලික ගෙවීමක් කරලා තියෙනවා 2500ක සහ පළවෙනි කල්බදු වාරිකය ඒගොල්ලෝ ගෙවලා තියෙනවා මුදලින් ඒක 1250යි. ඒ වගේම තමයි කල්බදු වගකීම 3460යි කියලා කියනවා සහ කල්බදු පොලිය දීලා තියෙනවා මේ වර්ෂයට සහ ඊළඟ වර්ෂයට. ඒක අපිට අත්‍යවශ්‍ය වෙන ජංගම සහ ජංගම නොවන කියන කොටස හොයන්න. ඊට පස්සේ කියනවා මූලික ගෙවීම සහ ප්‍රථම කල්බදු වාරිකයේ පමණක් කල්බදු ගෙවීම් ගිණුමේ සටහන් කරලා තියෙනවලු. හරි. දැන් SLFRS 16ට අනුව අපි කල්බදු ගත්තට පස්සේ කල්බදු ගිණුමේ පිරිවැය තුලදී අපි දන්නවා මූලික වගකීම් ලෙස අපි හඳුනා ගන්න වර්තමානාඥයන් සහ ඊට අමතරව මූලික ගෙවීම ඔහොමම තියෙනවානේ. දැන් මෙයාලා කරලා තියෙන මූලික ගෙවීමක් මුදලින් කරලා තියෙනවා. ඒතර ඒක මුදල් බැර පිරිවැය තමයි වත්කමේ පිරිවැය තමයි හර වෙන්න ඕනේ. හරිනේ. ඒ වගේම තමයි මේගොල්ලෝ වාරිකයේ ප්‍රථම වාරිකයක් මුදලින් ගෙවලා ඒක මුදල් බැර හරිනම් කල්බදු ණය ගිණුමට තමයි ඕක ගිහින් හර වෙන්න ඕනේ. හැබැයි මෙයාලා ඕක ශේෂ පිරික්සුමේ කල්බදු ගෙවීමක් ලෙස දක්වලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. එතකොට අපි කොහොමද දැන් මේගොල්ලෝ කල්බදු පිරිවැයවක්වත් කල්බදු වත්කමේ කියන්නේ භාවිත අයිතිය සහිත වත්කමේ පිරිවැයවක්වත් වගකීමක්වත් පොත්වල හඳුනගෙන නැහැ. අපි තමයි දැන් මේක හඳුනා ගන්න යන්නේ. එතකොට දැන් ළමයි කන්ෆියුස් වෙනවා. දැන් මූලික ගෙවීමේ ඇත්තටම දිත සටහන මොකක්ද? මුදල් බැර කල්බදු වත්කමේ පිරිවැයටනේ හර කරන්නේ. දැන් මේ වෙනකොටත් ඔයාලට පේනවද මේගොල්ලන්ගේ වගකීමේ කොටස 3460ක් කියලා දීලා තියෙනවා. ඒ 3460යි 2500 එකතු කරාට පස්සේ ඒගොල්ලෝ දීලා තියෙන ඔය කියන කල්බදු වත්කමේ පිරිවැයට අතිශය සමාන වෙනවා. එක්සැක්ට්ලි ඒක සේම්. හරිනේ. එතකොට ළමයා ගිහිල්ලා ආයෙ ඔය කියන 2500 උතන්ට මේවා කරන්න ඕනේ නැහැ. ඒතර අපි මොකද කරන්නේ? ඒකට හේතුව තමයි ශේෂ පිරික්සුමේ කල්බදු වත්කමේ පිරිවැයක් එයාලා හඳුනාගෙන නැහැ. අපි තමයි කල්බදු පිරිවැය පොත්වල හඳුනා ගන්න ඕනේ ගිණුම් ගහලා. එතකොට හරිනම් මොකද්ද වෙන්නේ? අර කල්බදු ගෙවීම ඇතුලේ තියෙන 2500 එතනින් ඉවත් කරනවා. කියන්නේ බැර කරලා අපි හර කරනවා කල්බදු භාවිත අයිතිය සහිත වත්කම කියලා ගිණුමක් ඇරලා භාවිත අයිතිය සහිත වත්කම කියලා ගිණුමක් ඕපන් කරලා ඒ 2500 මේකට හර කරනවා.
ඉතිරි කොටස වෙන්නේ අර මූලික මිනුම් කරණයේදී අපි හඳුනා ගන්න කල්බදු වාරිකවල සියලුම වර්තමාන අගය කියලා කියන්නේ මේගොල්ලෝ කල්බදු වගකීම ලෙස දීලා තියෙන 3460. ඒතර ඒක අපි මෙතන හඳුනාගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ වත්කමේ පිරිවැය පොත්වල හඳුනා ගන්න. එතකොට ළමයා අනවශ්‍ය ලෙස කලබල වීමක් දක්වන්න ඕනේ නැහැ 2500ට මොකද කරන්නේ කියලා. right? එතකොට ඔයා කෙලින්ම මෙතන 5460 5960 පිරිවැය ලෙස දක්වන්න පුළුවන්. පිරිවැය 5960යි. right? ඊට පස්සේ දැන් අපි යනවා කල්බදු වගකීම හොයන්න. එතන කල්බදු වගකීමේ ආරම්භක ශේෂය ඇවිල්ලා 3460යි. right? 3460යි. මම කල්බදු ගිණුම මෙතනින් අඳින්නම්. මට ඉඩ නෑ බෝඩ් එකේ. මේ තියෙන්නේ කල්බදු ණය හිමියා ගිණුම. right? එතකොට ආරම්භක කල්බදු වගකීම කීයද? මේගොල්ලන්ට අනුව 3460යි. දැන් මේගොල්ලෝ වාරිකයක් මුදලින් ගෙවලා ඒක ශේෂ පිරික්සුමේ දක්වලා තියෙනවා. ඒතර ඒක මුදල් බැර මෙතනට තමයි හර වෙන්න ඕනේ. හැබැයි මෙයාලා හර කරලා තියෙන ශේෂ පිරික්සුමේ කල්බදු ගෙවීම කියලා එකකට. ඒකට අපි එතනින් බැර කරලා මෙන්න මෙතනට ගේනවා. හරිනේ? ඒක 1250යි. වාරිකය සහිත වත්කම් පිරිවැය, ඊට පස්සේ වාරිකය, ඊට පස්සේ වර්ෂයට අදාළ මූල්‍ය පොලිය අපි කල්බදු පොලිය හඳුනා ගන්න ඕනේ. කල්බදු පොලිය කීයද? 346යි. හරිනේ? ඒ 346 මූල්‍ය වියදම් වලට හර කරලා බැර කරනවා කල්බදු ණය හිමියා ගිණුමට. right? පොලිය 346යි. හරිනේ? එතකොට අපිට සම්පූර්ණ ණය හිමි වගකීම වෙනවා 1556ක් ලෙස. එතන මේකේ ජංගම සහ ජංගම නොවන කොටස අපි හඳුනාගත යුතුයි. ජංගම කොටස අපි හඳුනාගන්නේ කොහොමද? අපිට වාරිකයේ තියෙනවා ඒ වාරිකයේ ප්‍රාර්ථන කොටස හොයාගත්තා නම් හරිය. කියන්නේ සම්පූර්ණ වාරිකයෙන් ඒ වාරිකයට අදාළ පොලිය අඩු කරලා ඒක අපි ජංගම කොටස ලෙස පොත්වල දක්වන්න ඕනේ. එතකොට මේකේ ජංගම කොටස වෙන්නේ කොහොමද? 1250න් ලබන අවුරුද්දේ ගෙවිය යුතු කල්බදු පොලිය කීයද? 256යි. නමසි 94ක් ජංගම කොටස වෙනවා. ජංගම නොවන කොටස වෙන්නේ 2556න් 994ක් අඩු කරාට පස්සේ අපිට එනවා ජංගම නොවන කොටස. හරි. එතකොට ජංගම කොටස කීයද? 994යි 1562යි. එතකොට ඔයා මොකද්ද පෙන්වන්න ඕනේ කල්බදු වත්කම සම්බන්ධව? පළවෙනියට කල්බදු වත්කමේ පිරිවැය හඳුනාගත යුතුයි. ඒක හරි. ඊට පස්සේ කල්බදු වත්කමේ වගකීම හඳුනාගත යුතුයි. ඒක හරි. ඊට පස්සේ වාරිකය සටහන් කළ යුතුයි. ඒකත් හරි අපි සටහන් කරා. ඊට පස්සේ පොලිය සටහන් කරා. දැන් දෙකේම කල්බදු පොලිය මූල්‍ය වේදම් තුල 346යි මෙතන 346යි. ඊට පස්සේ අපි හොයාගන්න සම්පූර්ණ කල්බදු වගකීම. ඒ කියන්නේ ඉදිරියේදී පියවන්න තියෙන කොටස. ඒ කොටසේ ජංගම සහ ජංගම නොවන කොටස හොයන්න ඕනේ. ජංගම කොටස හොයන්න අපි වාරිකයෙන් ඊළඟ අවුරුද්දට ගෙවන්න තියෙන පොලිය අඩු කරලා ජංගම නොවන කොටස හොයන්නේ කොහොමද? මේකෙන් ජංගම කොටස අඩු කරලා පස්සේ ජංගම නොවන කොටස එනවා. right? okay. ඊට පස්සේ දැන් අපිට තියෙනවා කල්බදු වත්කම ෂෙයා කරන්න ඕනේ. ෂෙයා කරලා අපි සාමාන්‍යයෙන් මෝටර අධ්‍යයක් නිසා මේක දක්වන්නේ බෙදා හැරීමේ වියදම් තුල. පිරිවැය 5960යි. එයාගේ ජීව කාලය 5යි සහ මෙයාගේ කල්බදු කාලයක් 5යි. ඒක නිසා අපිට අඩු වෙන එක හොයන්න ඕනේ. කෙලින්ම 5න් බෙදලා දැම්මම අපිට හොයන්න පුළුවන් වෙනවා මේ වත්කමේ ෂෙයා කොච්චරද කියලා. 1192යි වත්කමේ ෂෙයා. එතකොට ඒක මෙතන සමුච්චිත ෂෙයා කියලා පෙන්නනවා. භාවිත අයිතිය සහිත වත්කමේ ෂෙයා කීයද? අපි බෙදා හැරීම වියදම් තුළ 1192ක් පෙන්නනවා. මෙතන අඩු කරලා පෙන්නනවා 10යි. කාර්දාස් 768ක් තමයි ඔයාලගේ මේ භාවිත අයිතිය සහිත වත්කමේ ධාරණාගේ ලෙස මූල තත්ත්ව ප්‍රකාශය පෙන්විය යුත්තේ. right? okay. ඊළඟට තියෙනවා ඊතරු දේපල පිළිතුරු උපකරණ සම්බන්ධව. ඒතර මම මෙතන මේ එකතු කිරීම කියලා දාලා තියෙන අත්පත් කර ගැනීම
ඉවත් කිරීම ප්‍රත්‍යාගරණය ප්‍රත්‍යාගරණ ශය. ඕකේ. ඊට පස්සේ ආරම්භක ශේෂය වාර්ෂික ශය ඉවත් කිරීම ප්‍රත්‍යාගරණ ශය මාරු කිරීම. රයිට්. ඕකේ. 19/3/31 දිනට දීලා තියෙන කියන්නේ අවසාන දිනට ගොඩනැගිලි සහ මේ සියලුම දේවල් වල පිරිවැය සහ 18/4/1 දිනට තමයි සමුචිත ශය දීලා තියෙන්නේ. කියන්නේ 19/3/31 ශේෂය කියලා කියන්නේ මෙතන සමහරක් වෙලාවට මේ ඇඩ්ජස්ට්මන්ට් ඔක්කොම වුණාට පස්සේ මෙන්න මෙතන ශේෂය තමයි මෙතන දීලා තියෙන්නේ. හරිද? ඒතර ඉඩම ශේෂය කීයද? අපි නිකන් වාර්තා කරගෙන යමු. 30000යි ගොඩනැගිල්ල 45000යි කාර්යාල උපකරණ 15000යි සම්පූර්ණ එකතුව 90000යි. හරිනේ. ඒ කියන්නේ මෙන්න මෙතන ශේෂය 19/3/31 කියලා කියන අවසාන ශේෂය. හැබැයි සමුචිත ශය දීලා තියෙන්නේ ආරම්භක දිනට. ඒ කියන්නේ මෙන්න මෙතන ශේෂය තමයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. 11000යි 4000යි 90000යි එකතු. හරිනේ. ඊට පස්සේ කියනවා වාර්ෂික ශය කියන්නේ ප්‍රවර්තන වර්ෂය සඳහා වාර්ෂික ශය මේ වෙනකොට වෙන් කරලා නැහැ කියලා කියනවා. කල්බදු පදනම ගත්ත මෝටර රථයේ බෙදා හැරීම වියදම් තුල දක්වන්න කියලා කියන යාගේ ශය ගොඩනැගිලි සහ පරිපාලන ශය අපිට පෙන්වන්න කියලා කියනවා. ගොඩනැගිලි සහ කාර්යාල උපකරණ ශය පරිපාලන වියදම් ඇතුළේ පෙන්වන්න කියනවා. ඒ වගේම තමයි කාර්යාල උපකරණ 25% තමයි ශය කරන්න කියලා කියනවා. අපි නිකන් උඩින් එක දාගෙන යමු. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා ප්‍රවර්තන වර්ෂය අත්පත් කරගත්ත දේවල් දීලා තියෙනවා. ඉඩමක් අත්පත් කරගෙන තියෙනවා. හරිනේ. කීයද? 10000යි. 10000යි. ඊට පස්සේ ඒගොල්ලෝ කාර්යාල උපකරණ අරගෙන තියෙනවා වර්ෂය තුලදී 5000යි. ඒ කියලා කියන්නේ දැන් ඉඩම් නම් ෂෙයා කරන්නේ නැහැ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේ 30000 මෙහෙමම මෙතන පෙන්වන්න පුළුවන්. අන්තිම ශේෂය ලෙස පෙන්වන්න පුළුවන්. 30000. එතකොට ආරම්භක ශේෂය වෙන්නේ මෙතන මොකක් හරි ගානකට මෙතන 10000 එකතු වුණාට පස්සේ තමයි මෙතන 30000 හම්බෙලා තියෙන්නේ. දැන් ඔයා හොයන්න ඕනේ මොකක්ද? ආරම්භක ශේෂය. ආරම්භක ශේෂය යනවා කීයද? 20000යි. 30000න් 10000 කඩු කරා නම් ඔයාට එනවා 20000යි කියලා. මෙතන නම් ආරම්භක ශේෂය වෙන්නේ 10000යි. හරි. දැන් අපිට කියනවා 18/4/1 දින ගොඩනැගිල්ල 3800කට දෙවන වරට ප්‍රත්‍යාගණනය කරලා තියෙනවාලු. ආරම්භක දිනට මෙයාව නැවත ප්‍රත්‍යාගණනයකට ලක් කරලා තියෙනවා. හරිනේ. එතකොට මෙයාගේ ඇත්තම ඉස්සරහට යන්න ඕනේ ශේෂය වෙන්නේ 45000 නෙමෙයි. ප්‍රත්‍යාගණනය කියන හිතර මේ 45000 අපිට පොත්වල හඳුනා ගන්න බෑ. බලමු. 2014 331ක් මෙයා ප්‍රත්‍යාගණනය කරලා එදා ප්‍රත්‍යාගණන හිඟයක් අලාභයක් ඌනතාවයක් තමයි හම්බෙලා තියෙන්නේ. ඌනතාවය කීයද? 1500. කියන්නේ මේ අවුරුද්දේ අනිවාර්යෙන් ප්‍රත්‍යාගණන ලාභයක් වගේ එයි. බලමු. දෙවනවර ප්‍රත්‍යාගණනයෙන් පස්සේ ගොඩනැගිලි වල ඵලදායී ජීව කාලය අවුරුදු 8යි කියලා කියනවා. ඉතිරි ඵලදායී ජීව කාලය අවුරුදු 8යි කියලා කියනවා. හරිනේ. දෙවනවර ප්‍රත්‍යාගණනය සම්බන්ධ කිසිදු සටහනක් පොත්වල දක්වලා නැහැ කියලා කියනවා. එතන අපි ප්‍රත්‍යාගණනයේදී මුලින්ම මොකද කරන්න ඕනේ? ප්‍රත්‍යාගණනයේදී අපි මෙයාගේ වාර්ෂික ෂය ආරම්භක දිනට ෂය පොත්වලින් ඉවත් කරලා දාන්න ඕනේ. එතකොට ප්‍රත්‍යාගණන ෂය අපි මාරු කරනවා 11000යි. ඒක ගේනවා මෙතනට. හරිනේ. 11000යි. එතකොට වාර්ෂික ෂය බැර කරලා මේකට හර කරනවා. මේකට හර කරලා මෙතනට බැර කරනවා. right. ඊට පස්සේ ආරම්භක දිනට ඇත්තම ශේෂය තමයි 45000 වෙන්න ඕනේ. හරිනේ. ඊට පස්සේ 38000 තමයි මෙයාගේ ඉස්සරහට යන ශේෂය. වත්කම් ගිණුමට හර වෙනවා 38000. හරිනේ. දැන් අපි හොයමු මෙයාගේ ලාභය කොච්චරද කියලා. ප්‍රත්‍යාගණන ලාභය හෝ අලාභය. මේක ප්‍රත්‍යාගණන ගිණුමකට ගෙවුණා තවත් ලේසියි. එතකොට මොකද වෙන්නේ? 45000ක් වත්කම් ගිණුමින් වෙනවා ප්‍රත්‍යාගණන ගිණුමක් වෙනම අයින් කරා නම්. එතකොට මෙතනින් බැර වෙලා මේකට හර වෙනවා. මෙතනින් හර වෙලා මේකට බැර වෙනවා 30000යි 38000යි. මෙතන එනවා 49000යි 4000ක ප්‍රත්‍යාගණන ලාභයක් එනවා. ඔය ප්‍රත්‍යාගණන ලාභය අපිට මෙතන පෙන්වන්න පුළුවන්. 4000යි. හරිනේ. හරි. දැන් මේක හොයන්නේ කොහොමද? මේක ලේසි හොයන්න ළමයි. හොඳේ. ඔයාලට මෙහෙම කරන්න පුළුවන්.
දවසට මේකේ දාරණගේ හොයාගත්තා නම් ලේසියිනේ. මේකේ දාරණගේ කීයද? එතකොට 5න් එකක් අඩු කරාම 4යි 34යි. හරිනේ. එදාට වෙළඳපළගේ කීයද? 38000යි. ඒ කියන්නේ 4000කින් මෙයාගේ වත්කම අපි වැඩි කරලා පොත්වලට ගේන්න ඕනේ. එතන ඒක ප්‍රත්‍යාගරණ ලාභය ප්‍රත්‍යාගරණය කියන වත්කම් ගිණුමට 4000ක් එනවා. 4000යි. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? දැන් මේ ප්‍රත්‍යාගරණ ලාභය සටහන් කරන්න ඕනේ. අපිට මේක එකවරගෙන ප්‍රත්‍යාගරණ සංචිතය තුල පෙන්වන්න බෑ. ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගරණ අලාභයට අපිට මේක හිලව් කරන්න පුළුවන්. ප්‍රත්‍යාගරණ ලාභය මේ අවුරුද්දේ ප්‍රත්‍යාගරණ ලාභය වැඩි නිසා. එතකොට මේ කියන ප්‍රත්‍යාගරණ මේ කියන එක අපි මුලින්ම මොකද කරන්න ඕනේ? මේ කියන ප්‍රත්‍යාගරණ ලාභය ඇත්තටම දිත සටහන වෙන්නේ වත්කම් ගිණුම හර 4000යි වෙනත් වියදම් හෝ වෙනත් ආදායම් බැල 1500යි ඉතුරු 2500 අපිට ප්‍රත්‍යාගරණ සංචිතය තුල පෙන්වන්න පුළුවන්. අපි 4000 සටහන ඔල්රෙඩි මෙතන දාලා තියෙන්නේ. මම මේක වෙනත් ආදායම් තුල පෙන්වනවා මේ 1500. හැබැයි ඔයාලට ඕක පෙන්වන්න පුළුවන් වෙනත් වියදම් තුල අඩු කරලා 1500යි. හරිනේ. එතකොට මේ කියන 2500 ප්‍රත්‍යාගරණ සංචිතය ලෙස හඳුනා ගන්න ඕනේ. මේක වෙනත් විස්තීර්ණ ආදායමට තේවා පෙන්වන්න. ඒ වගේම තමයි ප්‍රත්‍යාගරණ සංචිතය කියන කොලම් එකක ස්කන්ධ වෙනස් වීම ප්‍රකාශය පෙන්වන්න ඕනේ. හිමිකම් වෙනස් වීම ප්‍රකාශය පෙන්වන්න ඕනේ. හරිනේ. ඊට පස්සේ අපි ගොඩනැගිල්ලට අදාළ වාර්ෂික ෂය හොයමු. ගොඩනැගිල්ලේ පිරිවැය 38000යි. 38000 8ෙන් බෙදන්න ඕනේ. 4500යි ෂය. හරිනේ. ඒක පරිපාලන වියදම් තුල පෙන්වන්න පුළුවන්. ෂය ගොඩනැගිලි 4500යි. 38000 5න් නෙමෙයි බෙදන්න 8ෙන් බෙදන්න ඕනේ. 4යි 4500 නෙමෙයි. එතකොට 4750යි ෂය. 4750යි ගොඩනැගිලි පරිපාලන 4750යි. හරිනේ. ඊට පස්සේ ගොඩනැගිලි ඉවරයි. දැන් අපි කාර්යාල උපකරණ හොයන්නේ. අපිට කෙලිම 15025න් වැඩි කරන්න බෑ. පළවෙනි 10000ට 125ක් බලන්න පුළුවන්. 125ක් කීයද? 2500. ඒක අවුරුද්දේ මුලින් ඉඳන්ම ඉන්නනේ. මේ 5000ට අවුරුද්දට බලලා මාස 6කට බලන්න ඕනේ. මේකද මෙයා අවුරුද්දේ මැද මුල් මාස 6 ඉවර වෙලා අන්තිම මාස 6 පටන් ගන්නකොට තමයි අරගෙන කියන්නේ 10 එක තමයි අරගෙන තියෙන්නේ. වර්ෂයෙන් මැද තමයි මෙයාව අත්පත් කරගෙන ඉන්නේ. කියන වාර්ෂිකව පෙන්වන්න බෑ අපිට. අවුරුද්දටම ෂේ පෙන්වන්න බෑ. අවුරුද්දට ෂේ හොයලා මාස 6ට ගේන්න ඕනේ. එතකොට 5000ට 125ක් බලලා ඒකට භාගයක් තමයි අපි ගන්න ඕනේ. එතකොට 5000ට 125ක් කියලා කියන්නේ මේක පදමන්නේ. ඔය 1250ටත් භාගය තමයි බලන්න ඕනේ. කියන 625. එතකොට සම්පූර්ණ ෂේ වෙන්නේ 3125යි. 125යි කාර්යාල උපකරණ 3125යි. හරිනේ. දැන් ඔයාලට පුළුවන් මේකේ ධාරණගේ හොයාගන්න. 7125යි. එතකොට අපිට සම්පූර්ණ දේපල පිළිවෙතවල ධාරණගේ හොයන්න පුළුවන්. ඉඩම් 30000යි. මෙතන 38000න් 4750 කඩු කරන්න ඕනේ. මෙතන 15000න් 7125 කඩු කරලා ඒ උන්න උත්තර ටික මෙතනට අරගෙන ටෝටල් එක ඔයා පෙන්නන්න ඕනේ දේපල පිළිවෙත උපකරණ යටතේ. ජංගම නොවන වත්කම් යටතේ මේකේ ධාරණගේ පෙන්නන්න ඕනේ. මේ අගේ පෙන්නන්න ඕනේ. right? Okay. ඊළඟට තියෙන්නේ බදු.
බදු ප්‍රතිපාදනයක් මම හිතන ශේෂ පිරික්සීමේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ගිය අවුරුද්දෙන් මේ අවුරුද්දට බදු වෙන් කරලා තියෙනවා 725. හරිනේ. දැන් මේගොල්ලෝ මොකද්ද කියන්නේ වර්ෂය තුන ආදායම් ගෙවූ ආදායම් බදු වල ගිය අවුරුද්දට ගෙවූ බදු 600ක් තියෙනවලු. 2019 3.30 ගෙන අවසන් වර්ෂය සඳහා මුළු බදු වගකීම 1920යිලු. ආදායම් බදු වෙන් කිරීම මේ අවුරුද්දට 1920ක් කියලා ඒගොල්ලෝ එස්ටිමේට් කරලා තියෙනවා. ඒක හරි 1920ක්. හැබැයි මෙතන අධිවෙන් කිරීමක් තියෙන එකට හේතුව මොකක්ද? ගිය අවුරුද්දෙන් මේ අවුරුද්දට 725ක් වෙන් කරලා තියෙනවා. හැබැයි ගිය අවුරුද්දට ඒගොල්ලෝ ගෙවලා තියෙන්නේ 600යි. 725 ගිය අවුරුද්දට වෙන් කරාට ඒගොල්ලෝ 600ක් තමයි හරි බදු වගකීම. කියන්නේ 125ක් ඒගොල්ලෝ වැඩිපුර අධිවෙන් කිරීමක් සිදු කරලා තිනවා මේ අවුරුද්දේදී. හරිනේ. එතකොට අපි ඇත්තටම එස්ටිමේට් කරාට 1920යි කියලා 125ක් ටිකක් අධිවෙන් කිරීමක් තියෙනවනේ. ඒ අධිවෙන් කිරීම අයින් කරොත් අපිට හොයාගන්න පුළුවන් මේ අවුරුද්දේ ඇත්තම වගකීම කොච්චරද කියලා. හරිනේ. එක්දාස් 795යි. හරිනේ. මේක තමයි ආදායම් ප්‍රකාශයේ ආදායම් බදු ලෙස පෙන්වන්න ඕනේ. දැන් අපි හොයාගන්න ඕනේ ආදායම් බදු වගකීම මේ අවුරුද්දට කොච්චරද කියලා. දැන් 725 ඒගොල්ලෝ ඇත්තටම වෙන් කරලා තියෙනවා. ගිය අවුරුද්දේ. මේ අවුරුද්දට ප්‍රතිපාදනය ඇත්තටම කීයද? 1920යි. ඒත් 1795ක් තමයි පොත්වල හඳුනාගත යුත්තේ. අපි හිතන ආදායම් ප්‍රකාශය හඳුනා ගන්න 1795යි. ආදායම් ප්‍රකාශය හර මේක ආදායම් බදු ප්‍රතිපාදන කිරීම බැර වෙන 1795යි. ඊට පස්සේ ඒගොල්ලෝ ගෙවලා තියෙනවා කියලා කියනෝනේ කොටසක්. කොච්චරක් ගෙවලා තියෙනවද? ආදායම් බදු ගෙවූ ආදායම් බදු කියලා කොච්චරක් තියෙනවද? 1950. ඒත් ඕක හර කරලා මේකට බැල කරා නම් හරි. ඒත් ආදායම් ප්‍රකාශය 1795යි. ආදායම් ප්‍රකාශය හර මේක බැර. මේක බැර. 1795යි. හරිනේ. ඊට පස්සේ මේ අවුරුද්දේ මේගොල්ලෝ ආදායම් බදු ගෙවලා කියන ශේෂ පිරික්සුම එකක් පෙන්වලා තිනවා. අපිට එහෙම පෙන්වන්න බෑ. ශේෂ පිරික්සුමෙන් එක බැර කරලා මේකට හර කරන්න ඕනේ 1950. හරිනේ. දැන් මෙතනින් ඉදිරියට යන ශේෂ හොයන්න පුළුවන්. 2520යි. 570ක් තමයි ඉදිරියට යන ශේෂය. ඒක ආදායම් බදු ප්‍රතිපාදනය කියලා පෙන්වන්න ඕනේ 570ක් ආදායම් බදු ගෙවීම. ආදායම් බදු වෙන් කිරීම. නැත්නම් වාට පුළුවන් ආදායම් බදු ප්‍රතිපාදන හරි මොකක් හරි පෙන්වන්න පුළුවන්. right? ඊට පස්සේ කියනවා 1500ක අතුරු ලාභාංශ ගෙවීම බෙදා හැරීම් පිරිවැය තුල දක්වලා තියෙනවාලු. ඒතර ඒක වැරදීනේ. එතකොට බෙදා හැරීම් පිරිවැය ඇතුලේ තියෙන ඔය මේක ඇතුලේ තියෙන 1500 මෙතනින් ගලවන්න ඕනේ. අතුරු ලාභාංශ ඕක ගලවලා ඔයාගේ අර හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ රඳවාගත් පැයුම් යටතේ මේ 1500 මෙතනට අපි එතනට හර කරලා දැන් මෙතන බැර කරලා තියෙන එතනට හර කරන්න ඕනේ. හරිනේ. ඊට පස්සේ කියනවා 2019 5:30 දින අවසන් ලාභාංශය යෝජනා කරන ලදී. ඒක නෝට් එකක් වෙන්න ඕනේ. නෝට් නම්බර් 6 විදිහට ඔයා පෙන්නන්න ඕනේ. 2019 5:30 දින අධ්‍යක්ෂකවරුන් රුපියල් ලක්ෂයක අවසන් ලාභාංශ යෝජනා කරන ලදී කියලා ওই විදිහටම ලියලා පෙන්නන්නේ නෝට් නම්බර් 6 වල. සටහන් නම්බර් 6 එක පෙන්නන්න ඕනේ. හරිනේ. ඕක තමයි සම්පූර්ණ සමාගම් ගාන. අපි මාකට් ස්කීම් එකට ඉක්මනට යමු. එතකොට නව නිර්දේශයේ මත මේගොල්ලෝ දීලා තියෙනවා මේගොල්ලෝගේ මාකට් ස්කීම් එකේ ලකුණක් වෙන් කරලා තිනවා ආදායම් ප්‍රකාශයේ නම ලියනවට. ඒතර නම වෙන්න ඕනේ සීමිත සනුග පොදු සමාගම 2019 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය ලෙස අනිවාර්යෙන් ලියලා තියෙන්න ඕනේ. ඒක සම්පූර්ණයෙන් හරියට ලියලා තියෙනවට. ඒ කියන්නේ නම අවුරුද්ද කාලඡේදය සහ ලාභ හෝ අලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය කියලා ලියලා තියෙනවට ලකුණු එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඊට පස්සේ බෙදා හැරීම් පිරිවැය ගණනය කරලා තියෙනවට ලකුණු 4ක් දීලා තියෙනවා. අපි බලමු ස්කීම් එකේ ඒගොල්ලෝ කොහොමද ඒ ලකුණු 4 වෙන් කරලා තියෙන්නේ කියලා.
වගකීම් සහතික ප්‍රතිපාදනයට මෙන්න මේකට එකයි ලකුණු දෙකක් දීලා තියෙනවා. හරිනේ? හරි. ඊට පස්සේ මෙන්න මේ 1192 හරියට හඳුනා ගන්නවට ලකුණක් දීලා තියෙනවා. මේකට ලකුණු දෙකක්. මේ දෙකේ ශුද්ධ වෙනස 70ක් කියලා දැම්මත් ඒ ලකුණු දෙකේ ඒගොල්ලෝ දීලා තිනවා. මම නම් කියන්නේ මේ විදිහට ලියන එක හොඳයි. අතන වැරදුනත් ඔයාගේ බෙදා හැරීම කියනවා ආදායම් ප්‍රකාශයේ බෙදා හැරීම් පිළිවෙල කියලා පෙන්වන එක වැරදුනත් මෙතන ඉලක්කම් ටික හරි වුණත් මෙතන ඉලක්කම් හරි නම් දීලා තියෙනවා. අතන ටෝටල් එක වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. මේ ඉලක්කම් ටික තියෙනවා නම් ඔයාලට ලකුණු හම්බ වෙනවා. හරිනේ? 1192ක් කියලා මෙතන ලියලා තියෙනවට එක ලකුණක් දීලා තියෙනවා. මෙන්න මේ අතුරු ලාභාංශය අයින් කරනවට එක ලකුණක් දීලා තියෙනවා. මම මේ දල අවබෝධයක් ගන්න දෙන්නේ. පරිපාලන වියදම් වල ගොඩනැගිලි ෂෙයා සහ උපකරණ ෂෙයා ගණනය කරලා මෙතන දාලා තියෙනවට මේ ඉලක්කම් දෙකටම ලකුණු දෙකක් දීලා තියෙනවා එක බැගින් සහ විකරණ ගාස්තු පෙන්වනවට එක ලකුණක් දීලා තියෙනවා. මූල්‍ය පිරිවැය මේක පෙන්වනවට ලකුණක් දීලා තියෙනවා. සහ මෙන්න වෙනත් වියදම් තුල මේක පෙන්වනවට එක ලකුණක් දීලා තියෙනවා. මෙතන 1500 මේගොල්ලෝ මෙතන දාලා තියෙන්නේ. හැබැයි ඒගොල්ලෝ කියලා තියෙනවා වෙනත් ආදායම් තුල පෙන්නුවත් එතන ලකුණක් දෙනවා. ඒතන දරුවා මෙතන ලියලා තිබුණා. මෙතන ලියලා තිබුණත් එයාට ලැබෙන ලකුණ ලැබෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හරිනේ? ඊට පස්සේ ආදායම් බදු ගණනය කරලා තියෙනවට ලකුණක් දීලා තියෙනවා. ඒ ලකුණු දෙකක් දීලා තියෙනවා. ලකුණු දෙක හඳුනා දීලා තියෙන්නේ ඒගොල්ලෝ. අර ආදායම් බදු වෙන් කිරීම ලෙස මෙන්න මේක ලියලා තියෙනවා නම් එක ලකුණක් දීලා තියෙනවා. අදි වෙන් කිරීම හඳුනාගෙන තියෙනවා නම් එක ලකුණක් දීලා තියෙනවා. හරිනේ? ඊට පස්සේ කාලච්ඡේදයේ ලාභය හරි හෝ වැරදි කාලච්ඡේදයේ ලාභය කියලා ලියලා තියෙනවට එක ලකුණක් දීලා තියෙනවා. කාලච්ඡේදයේ ලාභය හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන් ලදාගයට එක ලකුණක් දීලා තියෙනවා. ඊට පස්සේ මම කිව්වා ගොඩනැගිලි අතිරික්තය 2500. මෙතන 4000න් මේ 1500 අයින් කරාට පස්සේ 2500 වෙනත් විස්තීර්ණ ආදායම් වල පෙන්වලා තිනොට එක ලකුණක් දීලා තියෙනවා. මුළු විස්තීර්ණ ආදායම කියලා පෙන්වලා තියෙනවා නම් ඒකට එක ලකුණක් දීලා තියෙන එක ලදාගයට තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ නෝට් එකේ ඒගොල්ලෝ කියනවා ඕනෑම අයිතම දෙකකට එක බැගින් ලකුණු දෙකක් දීලා තියෙනවා. ඕනෑම අයිතම එකකට දෙකකට එක බැගින්. ඒ කියන්නේ ඔය හතරක්වත් ලියලා තියෙන්න ඕනේ. ඒගොල්ලෝ එතන දීලා තියෙනවා අධ්‍යක්ෂක ගාස්තු, විකරණ ගාස්තු වල ලියන්න පුළුවන් මෙතන. විකරණ ගාස්තු 250ක් කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ වගකීම් සහතික ප්‍රතිපාදන ලියන්න පුළුවන්. ඔයා හොයාගත්ත 70 හෝ 540 හෝ 540 470 නෙමෙයි 540. ඊට පස්සේ ෂෙයා ඕනෑම ෂෙයා ඒක මෝටර අත වෙන්න පුළුවන්. ගොඩනැගිලි හෝ කාර්යාල උපකරණ හෝ උපහාරි ෂෙයා ටිකක් ලියලා තියෙනවා නම් ඔයාට එතන ලකුණු ටික දීලා තියෙනවා. මේ අයිතම දෙකකට එක බැගින් ලකුණු මොකක් හරි දෙකක් දීලා තියෙනවා ඒගොල්ලෝ. ඕනෑම අයිතම එකට ඒගොල්ලෝ නම් කරලා නැහැ මේ අයිතමෙම වෙන්න ඕනේ කියලා. මේ දාලා තියෙන අයිතම වලින් 4ක් ලියලා තියෙනවා නම් ලකුණු දෙකක් ඔයාලට හම්බ වෙනවා. එතන මේ නෝට් එක ලියන්න අමතක කරන්න එපා. ඊට පස්සේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයේ ඔයාට ලද විස්තීර්ණ ආදායම වගේ මුළු විස්තීර්ණ ආදායම ප්‍රත්‍යාගණන සංචිතය තුළ 2500ක් දක්වලා ඊට පස්සේ අර කාලච්ඡේදයේ ලාභය ඔයා පෙන්වලා තියෙනවා නම් ඒක ඔයාට දීලා තියෙනවා ලකුණු එකක්. ඒ දෙකටම එකක් දීලා තියෙනවා. භාගේ ලකුණු එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒ වාගේ ලැබෙන ලාභේ හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්. ලද ලාභය අතට මාරු කරලා තියෙනවා නම් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ලාභාංශය මම කියවනේ රඳවාගත් ඉපැයුම් වලින් අඩු කරන්න කියලා. ඒක අඩු කරලා තියෙනවා නම් ලකුණු එකක් ඔයාලට දීලා තියෙනවා. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ නම ලියලා තියෙනවට එක ලකුණක් දීලා තියෙනවා. නම වෙන්න ඕනේ සීමිත සනුක පොදු සමාගම 2019 3/31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ලකුණු එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා නම ලියලා තියෙනවට. ඊට පස්සේ මෙන්න මේ වල ධාරණාගය ගණනය කරලා තියෙනවට ලකුණු ඒ කියන්නේ මෙතන මේ ධාරණාගය අරගෙන එතනට ගෙනියනවට එක ලකුණක්. මේක අරගෙන එතනට ගෙනියනවට එක ලකුණක් දීලා තියෙනවා. හරිනේ? ඊට පස්සේ ප්‍රකාශිත ප්‍රාග්ධනය සහ මේ අර අපේ හිමිකම් වෙනස් වීම තුල පෙන්වන ටික අපේ මූල තත්ත්ව ප්‍රකාශය දීලා තියෙනවා නම් එක ලකුණක් දීලා තියෙනවා.
නැවත රඳවාගත් ඉපැවුම් ලියනකොට එක ලකුණක් දීලා තියෙනවා. කල්පතු වගකීම ජංගම සහ ජංගම නොවන විදියට හරියට බෙදලා තියෙනවා ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ ආදායම් බදු ගෙවිය යුතු කොටස හඳුනාගෙන තියෙනවා නම් එක ලකුණක් හම්බ වෙලා තියෙනවා. මෙන්න මේ සටහනවා දක්වලා තියෙනවා නම් ලකුණු 3ක් එතන හම්බ වෙලා තියෙනවා. හරිනේ. ඊට පස්සේ මෙතන මේ සටහනේ ඔයාට මෙන්න මෙයාව පෙන්නලා තියෙනවා නම් මෙන්න මේ 10000 පෙන්නලා තියෙනවා නම් එක ලකුණයි. මේ ෂය මෙතනට මාරු කරලා තියෙනවා නම් මෙතනින් ඉවත් කරලා මෙතනට ගේන එනකොට මෙන්න මේ දෙකට ලකුණු එකකින් දෙකක් දීලා තියෙනවා. වාර්ෂික ෂය ගණනය කරලා තියෙනවට එක ලකුණක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන ප්‍රත්‍යාගමන ලාභය සහ වාර්ෂික ෂය ගණනය කරනවට එක ලකුණ බැගින් එතන ලකුණු 4ක් ගිහිලා තියෙනවා. කාර්යාල උපකරණ මෙන්න මෙයාව හරියට හඳුනා ගන්නවට එක ලකුණක් දීලා තියෙනවා. වාර්ෂික ෂය හොයනවට ලකුණක් දීලා තියෙනවා. මෙන්න මේ දෙකටම එක බැගින් දීලා තියෙනවා. හොඳේ. මේ දෙකටම එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ භාගි බෙදලා යන්නේ නැති. හරිනේ. ඊට පස්සේ භාවිත අයිතිය සහිතවත්කමේ පිරිවැය හඳුනා ගන්නවට එක ලකුණක් දීලා තියෙනවා. එතකොට ටැලි කරනවට කොහෙවත් ලකුණු දීලා නැහැ. ලද අගයට දීලා තියෙනවා ගොඩක් තැන්වල. නම ලියනවට ලකුණු දෙක බැගින් එක බැගින් දෙකක් දීලා තියෙනවා. කාලච්ඡේදයේ ලාභය කියලා දීලා තියෙනවට වෙනම ලකුණක් දීලා තියෙනවා. රඳවාගත් ඉපැයුම් වලට ගොඩක් දීලා. කියන්නේ කාලච්ඡේදයේ ලාභය ඔයා එතනට මාරු කරලා පෙන්නලා ඒක මූල්‍ය තත්ත්වයට ගෙනල්ලා තියෙනවනම් ඒවටත් ලකුණු දීලා තියෙනවා. ඉතින් බොහොම ලේසියෙන් මම හිතන්නේ පහසුවෙන් රැස් කරගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා සමාගම් ගාන තුල හරියට අධ්‍යයනය කරන්න. ගානේ දෙපැත්තම 98,143ට ටැලි වෙනවා. මෙන්න මේ ගාන ටැලි වෙනවා ගාන. ටැලි වෙන්නේ නැත්තම් කියන්න මාකින් ස්කීම් එක පොරි ගාව නැත්තම් කියන්න මම ටැලි කරලා පෙන්නන්නේ නැහැ. ඔයා මේ සටහන් ටික හරියට ගාගත්තා නම් ඔයාලට ටැලි වෙනවා. මෙන්න මේ ගාන ටැලි වෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න අනිවාර්යෙන් එවන්න. රයිට්? ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. 2019 සමාගම් ගාන ගොඩාක් කට්ටිය ඉල්ලලා තිබුණා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් නැවත හම්බෙමු. ලයික් කරලා සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලට බොහොම වටින වීඩියෝ එකක් දැම්මම ඊළඟදී ඉතින් ඒක බලන්න නැත්නම් ඒකත් අනිවාර්යෙන් බලන්න. ඒ වගේම තමයි ප්‍රශ්න තියෙනවා නම් ඒවත් යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. Thank you very much.